මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ දැන් ගොඩක් අයට අවබෝධයක් නැහැ පේපර් ක්ලාස් එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි අලුතෙන් පේපර් ක්ලාස් එකක් පටන් ගත්ත නිසා පොඩි ඇඩ් එකක් කිව්වොත් ඉතින් හරි. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේපර් ක්ලාස් එකකට මේ වැදගත්කම ගැන තමයි මේකදී අපි ටිකක් කතා කරන්නේ. මම වීඩියෝ එක ගොඩාක් දීර්ඝ වෙන එක නතර කරගන්න පොඩි දෙයක් කරා. මම පේපර් ක්ලාස් එකේ තියෙන අරමුණු ටික මේ විදිහට ලියාගත්තා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේක විශේෂයෙන් මම මේක ලිව්වනේ 2021 එළවලු දරුවෝට තමයි මෙන්න මේ වීඩියෝ එක තියෙන්නේ. අනිත් අයත් බැලුවට කමක් නැහැ. ඉස්සරහට අපිට පේපර් ක්ලාස් කරන්න වෙයිනේ. පේපර් ක්ලාස් එකක් කිරීමේ අරමුණ මොකක්ද? දැන් ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැහැ පේපර් ක්ලාස් එකක් කිරීමේ අරමුණ. ගොඩක් ළමයි හරීම පිළිවෙලට එයාලගේ ක්ලාස් ටික කරගෙන තියරි ක්ලාස් ටික කරලා විභාගෙට යනවා. හොඳට පිළිවෙලට තියරි ටික කරද්දි සමහර වෙලාවට පේසුරු වගේ පොත් සෙට් එකක් අරගෙන විභාග ප්‍රශ්න ටිකක් කරලා ඔක්කොම කරලා විභාගෙට ගිහිල්ලා ලකුණු විභාගෙට ගිහිල්ලා රිසල්ට් එකක් එද්දී ගොඩක් වෙලාවට S එකෙන් C එකෙන් උඩ රිසල්ට් එකක් නැහැ. ඒකට මූලික හේතුවක් තියෙනවා. අපි කොච්චර තියරි හොඳට ඉගෙන ගත්තත් විභාගෙට එන පේපරේ නැත්තම් මේ විභාගෙට එන ප්‍රශ්න පත්‍රයේ වෙනස් රටාවක් තියෙනවා. අපි තියරි සහ පේපරේ අතර යම්කිසි ગેප් එකක් තියෙනවා. තියරි ඉගෙන ගත්තා කියලා තියරි හොඳට පුළුවන් වුණා කියලා අපිට පේපරේ ලියන්න බෑ විභාගේ සාර්ථක විදිහට A එකක් B එකක් ගන්න. අපි අනිවාර්යෙන්ම පේපර්ස් ලියලා මේක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එතකොට පේපර්ස් ලියද්දී අපිට අනුමාන ප්‍රශ්න ගන්න පුළුවන්. අනුමාන ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒත් එක්කම පාස් පේපර්ස් තියෙනවා. ඒත් එක්කම ප්‍රසිද්ධ පාසල් වල තියෙන පේපර් සෙට් එක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ පේපර්ස් කරලා අපි හොඳ ප්‍රැක්ටිස් එකක් ගත්තොත් විතරයි විභාගෙට හොඳ ලකුණු ප්‍රමාණයකට නැත්නම් හොඳ රිසල්ට් එකකට අපිට යන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කරන පේපර් ක්ලාස් එකේ අරමුණ. අපි පේපර් ක්ලාස් එක දැන් පටන් අරන් තියෙන ඇත්තටම අපි ගිය සතියේ ජූනි 24 පටන් ගත්තා. ඊට පස්සේ මේ සතියේ ඔයගොල්ලන්ට ෆ්‍රී මේකට සහභාගී වෙන්න පුළුවන්. බ්‍රහස්පතින්දා උදේ 8ට තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. බ්‍රහස්පතින්දා උදේ 8ට තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. මේකේ මූලික ප්‍රධාන අරමුණක් තමයි කාලය කළමනාකරණය කිරීම. ඔයගොල්ලෝ දන්නවා A-level රසායන විද්‍යා පේපරේට පාර්ට්ස් දෙකක් එනවා. පළවෙනි කොටස කියලා MCQ 50ක පේපර් එකක් එනවා පැය දෙකකට. දෙවෙනි කොටස කියලා රචනා ප්‍රශ්න පත්‍රයේට අපිට ව්‍යුහගත රචනා 4යි සහ ප්‍රශ්න 6ක් එනවා රචනා වලින්. ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න 6ක් එනවා. ඒකෙන් 4ක් තෝරලා ලියන්න. එතකොට ලියන්න එකට අපිට පැය 3ක් හම්බෙනවා. ඒතර පේපර් ක්ලාස් එකේ මූලික අරමුණ තමයි කාලය කළමනාකරණය කරන්නේ කොහොමද? පේපර් එකේදී අපි මොන වගේ ප්‍රශ්න වලටද ඉස්සෙල්ලා ලියන්නේ? මේ ප්‍රශ්නය දැන් යම්කිසි ප්‍රශ්නයක් අමාරුයිද කියලා දැනගන්නේ කොහොමද? සහ ඒකත් එක්ක කොහොමද අපි කාලය මැනේජ් කරලා අඩුම කාලයක් තුල වැඩිම ලකුණු ගාණක් ගන්න කොහොමද අපි ප්ලෑන් කරගන්නේ පේපර් එක. එතකොට මේක තමයි පේපර් ක්ලාස් එකේ තියෙන ප්‍රධානම අරමුණ. හරි ප්‍රධානම අරමුණක් ඒක. අනිත් එක තමයි අපි දන්නවා දැන් අපි 2021 දරුවෙක් ගත්තොත් 2019 ඉඳලා විවිධ ප්‍රශ්නත් එක්ක ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්න ගොඩක් වුණානේ. කොරෝනා ප්‍රශ්න අරම්මනම් ඒ වගේ ප්‍රශ්නත් එක්ක විශාල බාධක මැදනේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. ඒකත් එක්ක විෂය කර්ම සමහර විට කරාට ඔළුවට ගිහිලා නැතුව ඇති. සමහර විට සමහර පාඩම් සමහර වෙලාවට කරලා තියෙනවා හැබැයි ප්‍රශ්නයක් ලියන්න තරම් කොන්ෆිඩන්ස් එකක් නැතුව ඇති. හරි එතකොට මේ වගේ මගහැරිච්ච විෂය කරුණු නැත්තම් අපි ඉගෙන ගත්ත විෂය කරුණු නැවත අපේ මතකයේ අලුත් කරගන්න පේපර් ක්ලාස් එකක් හරි වැදගත් වෙනවා. අපි ගත්තොත් සමහර වෙලාවට දැන් ඕගොල්ලෝ මේ කාලෙ වෙද්දි සමහර විට 12 වෙනි පාඩම 13 වෙනි පාඩම ඕගනික් වගේ දේවල් කරන්න ඇති හොඳටම. හැබැයි ඕගොල්ලන්ට මගහැරෙනවා දෙවෙනි පාඩම 4 වෙනි පාඩම 5 වෙනි පාඩම ශක්ති විද්‍යාව වගේ පාඩම් වල තියෙන විෂය කරුණු සහ ඒකේ තියෙන ප්‍රශ්න හිම මගහැරෙනවා. එතකොට ඒව මතක් කරගන්න තියෙන ලේසිම වැඩේ තමයි අපිට විභාගෙට පේපර්ස් ලියන එක. මොකද දෙවෙනි පාඩම පළවෙනි පාඩමේ ව්‍යුහගත රචනාවට වෙනම ප්‍රශ්නයක් වෙන් වෙලා තියෙනවනේ. ව්‍යුහගත රචනාවල දෙවෙනි පේපරේ පළවෙනි ප්‍රශ්නේ ව්‍යුහගත රචනාවල එන්නේ කෙලින්ම ජෙනරල් කෙමිස්ට්‍රි පළවෙනි සහ දෙවෙනි පාඩම් වල. එතකොට අපි ඒක හොඳටම දැනන් ඉන්න ඕනේ. එතකොට ඒව හැබැයි අපිට නැවත ක්ලාස් එකකට ගිහිල්ලා මතක් කරගන්න දැන්ට කාලෙකුත් නැහැ. හොඳම ඔප්ෂන් එක තමයි පේපර්ස් කරලා මේක මතක් කරගන්න. එතකොට අපේ පේපර් ක්ලාස් එකේ ප්‍රධාන අරමුණක් තමයි මේ ඕගොල්ලෝ දැනට ඉගෙනගත්ත විෂය නිර්දේශයේ තිබෙන කරුණු ටික නැවත ඕගොල්ලෝගේ මතකයේ අලුත් කරන එක ප්‍රධාන අරමුණ.
ඊළඟට සමහර දරුවෝ ඉන්නවා මම මේක පුද්ගලිකව මම ටියුෂන් ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 6ක් 7ක් විතර මේකෙම ඉන්නවා. එතකොට මම දන්න දෙයක් තමයි සමහර ළමයි ඉන්නවා ඒ ළමයින්ට ඇත්තටම වෙන වෙන හීන තියෙනවා. සමහර ළමයින්ට තියෙනවා සමහරවිට අපි හිතමු ක්‍රිකට් ගහන දරුවෝ ඉන්න පුළුවන්. නැත්තම් ඒ කට්ටිය සමහර කට්ටියට තියෙනවා A level කැම්පස් එකට එන්න අවශ්‍ය නැහැ. හැබැයි A level යම් කිසි ප්‍රමාණයකට පාස් වෙලා එහාලගේ හයි ස්ටඩීස් ටික හදා ගන්න ඕන ළමයි පිරිසක් ඉන්නවා. එතකොට ඒ වගේ දරුවන්ට සමහර විට ඒ වගේ දරුවෝ සමහර වෙලාවට F මට්ටමේ වගේ ඉන්න දරුවෝ ඉන්න පුළුවන්. සමහරවිට පාසලේ අමතර ක්‍රියාකාරකම් වලට යෙදিলা එහෙම චුට්ටක් A level වල අතරමං වෙච්ච දරුවෝ ඉන්න පුළුවන්. මේ මොහොතේ එයාලට අවශ්‍ය F එක මහන්සි වෙලා යම් කිසි ප්‍රමාණයකට මහන්සි වෙලා S එකක් C එකක් කොට දා ගන්න වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දරුවෙක්ට පේපර් ක්ලාස් එක කියන්නේ ඔය රිසල්ට් එක හදා ගන්න තියෙන හොඳම පාර. මොකද ඔයගොල්ලෝ සමහර වෙලාවට ක්ලාස් ගිහිල්ලා ඔයගොල්ලෝ ළඟ නෝට්ස් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ නෝට් ටික පාවිච්චි කරලා සමහරට ටියුට් පේපර්ස් ටියුට් වගේ දේවල් අභ්‍යාස කරලා නැති ප්‍රශ්නෙත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ මට්ටමේ ඉන්නේ. නෝට්ස් ටික තියෙනවා හැබැයි මේක ගැන මේක හොඳට අධ්‍යයනය සමහරට පාඩම්වත් කරලා තියෙනවා චුට්ටක් හැබැයි මේක ප්‍රැක්ටිස් කරලා නැහැ. ප්‍රැක්ටිස් කරලා නැති වුණාම අපිට විභාග කොට දා ගන්න අමාරුයි. එතකොට මේ වගේ දරුවෙක්ට F එකක් C එකක් S එකක් බවට පත් කරගන්න පේපර් ක්ලාස් එක උපයෝගී වෙනවා. ඒත් එක්කම බහුතරයක් දරුවෝ මම දන්න විදිහට බහුතරයක් දරුවෝ සාමාන්‍යයෙන් බහුතරයක් කියන්නත් බෑ ඉතින් හරි. යම් කිසි දරුවෝ සෙට් එකක් ඉන්නවා CS මට්ටමේ ඉන්නේ. එයාලා CS මට්ටමේ ඉන්නේ. දැන් විභාගේ වාර විභාගයක් එහෙම ලියුවාම ලකුණු 40 ගණන් 50 ගණන් තියෙනවා. හැබැයි මේ කට්ටියට ඒ කියන්නේ CS මට්ටමේ ඉන්නවා කියලා කියන්නේ විෂය නිර්දේශී විෂය කරුණු හොඳට පුළුවන්. විෂය කරුණු පුළුවන් වුණාට සමහර වෙලාවට මේ කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විෂය කරුණු පුළුවන්. හැබැයි විෂය කරුණු පාවිච්චි කරලා નિયમિત කාලය ඇතුළත ලියලා ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න නොහැකියාවක් තියෙන දරුවෝ ඉන්න පුළුවන්. එතකොට මේ දරුවන්ට මෙන්න මේ CS රිසල්ට් එක AB බවට පත් කරන්න අත්‍යවශ්‍යම දේ තමයි ඕගොල්ලෝ පේපර්ස් ලියලා පාස් පේපර්ස් අනුමාන ප්‍රශ්න පත්‍ර ලියලා හොඳටම මේ විෂය ප්‍රගුණ කරගන්න ඕනේ. ඕගොල්ලෝගේ දැනුම හොඳටම භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට දැනුම තිබ්බ කියලා වැඩක් නැහැ. අපිට දැනුම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැනුම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපි දැනුම භාවිතා කරමු. නිතරම භාවිතා කරන්න අපේ දැනුම මොහොත් වෙනවා. නිකන් හිතන්නකෝ හැමෝටම අතපය හතරක් තිබ්බට හැමෝටම 6 පැක් නැහැනේ. 6 පැක් හදාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? 6 පැක් හදාගන්න නම් අපි එක්ක ජිම් එකකට ගිහිල්ලා හොඳට මහන්සි වෙලා එක්සර්සයිසස් කරලා ඒකේ තියෙන වෙනම ප්‍රෝටීන් අර හිමේ අරගෙන හොඳට ඇඟ මේන්ටේන් කරගන්න ඕනේ. එක්සර්සයිස් කරලා. එතකොට ඔයගොල්ලන්ට දැනුම තිබ්බට වැඩක් නැහැ. දැනුම අපි මෝහත් කරගන්න ඕනේ AB ගන්න. එතකොට ඒක කරගන්නත් පේපර් ක්ලාස් එක ප්‍රධාන පිටුවහලක් වෙනවා. මේ අපිට තව මාස 4යි තියෙන්නේ. මේ මාස 4ට ගොඩ දා ගන්න හොඳටම වෙලා ඇති මේ වගේ ළමෙක්ට මේ වගේ තැනකට එන්න පේපර් ක්ලාස් එකක් ඇසුරෙන්. හරි. ඒත් එක්කම සමහර දේවල් තියෙනවා. මම කලිනුත් කිව්වනේ දැන් පේපරේ සහ අපි ඉගෙන ගන්න තියරි අතර ગેප් එකක් තියෙනවා කියලා. මේ ગેප් එක තමයි සමහර වෙලාවට විෂය නිර්දේශයේ තියෙන හැබැයි අපි තියරි ඉගෙන ගත්තී වැඩි හයිලයිට් නොවන කරුණු අපිට පේපර් කරද්දී අහු වෙන්න පුළුවන්. විශේෂයෙන් MCQ papers එහෙම කරද්දී සමහර කාරණා තියෙනවා. මම ඊළඟ දවසේ එක වෙනම වීඩියෝ එකකින් ඒක දෙන්න ඕනේ. වෙනම වීඩියෝ එකකින් මේක කරලා ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී ඒක සඳහන් කරන්න මොන වගේ තැනද තියෙන්නේ විභාගයට ඇවිත් තියෙන උදාහරණත් එක්කම ඔයගොල්ලන්ට දෙන්න. සමහර වෙලාවට තියරි ඉගෙන ගත්තී අපි වැඩි ගණන් ගන්න නැහැ කොටස. එක්ක සර්වත් එක ගණන් ගන්න නැතුව ගන්නව දාලා. සර් කොහමද? හැබැයි විභාගෙට හොඳට මහාන තැන් තියෙනවා. උදාහරණයකට ගත්තොත් ඕගොල්ලෝ ඕගනික් ගත්තොත් ඕගනික් වල පරිවර්තන පැල් බැඳගෙන පරිවර්තන කරනවා. හැබැයි විභාගෙට සමහර විට අහන්නේ පරිවර්තන දෙකයි. හෝ තුනයි. ඊට පස්සේ තව අහනවා ඕගොල්ලෝගේ ටිකක් ඕගනික් වල දැනුම පරීක්ෂා කරන සමහර තැන් අහනවා. ඕගොල්ලෝගේ අවබෝධය පරීක්ෂා කරන දැනුම නෙමෙයි අවබෝධය පරීක්ෂා කරන සමහර තැන් අහනවා. එතකොට දරුවා එතනින් වැටෙනවා. ඇයි? ඕගොල්ලොන්ට පරිවර්තන කරන්න පුළුවන් ප්‍රතික්‍රියාත් මතකයි හැබැයි අවබෝධය නේ. මොන වගේ පොයින්ට්ස් දෙන්නේ? අන්න ඒ ටික කවර් වෙන්නේ පේපර් ක්ලාස් එකේ. එතකොට පේපර් ක්ලාස් එක කියන එක මේ වගේ දරුවෙක්ට මෙතනට යන්න සහ විශේෂයෙන්ම CS මට්ටමේ ඉන්න දරුවෙක්ට එයාගේ රිසල්ට් එක වෙනස් කරලා AB මට්ටමට යන්න තියෙන ලේසිම සහ හොඳම පාර වෙනවා. එතකොට
මෙන්න මේ වගේ පේපර් ක්ලාස් එකේ අරමුණු සෙට් එක අපිට මෙහෙම කැටගරයිස් කරන්න පුළුවන්. එතකොට දැන් අපි එක සැර දවසක් පේපර් ක්ලාස් එක කරා. මම මේ වීඩියෝ එකත් අපේ ගෲප් එකට දානවා ඉස්සරහට. එතකොට ඒකිනුත් ගිහිලා බලන්න අපි මේ ක්ලාස් එක කරද්දී විෂය නිර්දේශයේ ගොඩාක් කරුණු කවර් කරනවා. අපි MCQ 30ක පේපර් එකක් 30ක් තමයි දැනට කරන්නේ. ඒක 50ට මම වැඩි කරනවා කාලයත් එක්ක. අපි පේපර් ක්ලාස් එක දවස් දෙකක් කරනවා. පේපර් ක්ලාස් එක දවස් දෙකක් කරනවා කියන්නේ දැනට අපි බ්‍රහස්පතින්දා උදේ 8ට තමයි පේපර් ක්ලාස් එක කරන්නේ. ඊට පස්සේ ජූලයි මාසෙ ඉඳලා අපි පේපර් ක්ලාස් එක දවස් දෙකක් කරනවා. කොහොමද මේ වැඩේ වෙන්නේ? මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි එක දවසක් අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. අනුමාන කියන්නේ එක්ක මම හදපු නැත්නම් සමහර වෙලාවට ප්‍රසිද්ධ පාසල්වල හොඳ පේපර්ස් තියෙනවා. හරි ඊට පස්සේ අනුමාන ප්‍රශ්න සමහර දිස්ත්‍රික් පේපර්ස් හොඳ ඒවා තියෙනවා. ඒ කියන්නේ පළාත් පේපර්ස් තියෙනවා. පළාත් පේපර්ස් වගේ ඒවා සහ මම හදන විභාගෙටම අනුමාන කරපු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව එක දවසක් කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට MCQ දැන් මුල් දවස් ටිකේ මම MCQ 30 පේපර්ස් දෙන්නේ. මට ටයිමින් හදන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඔයගොල්ලොන්ට ඒ වෙලාවේ ලයිව් ඇවිල්ලා MCQ 30 පේපර් එකක් මුල් දවස් ටිකේ කරනවා. මේක කාලයත් එක්ක MCQ 50 පේපර් එකක් බවට පත් කරනවා. right? ඊට පස්සේ අපිට රචනා පේපර්ස් පුහුණුවක් වෙනම යනවා. දෙවෙනි රචනා ප්‍රශ්න පත්‍ර පුහුණුව. ඒක කරන විදිහත් ඒකෙත් අපිට චුට්ටක් මනසෙන් කොහොමද මේක හිතන්නේ? මොකද අපිට කොච්චර තීරෙ පුළුවන් වුණත් වැඩක් නැහැ දරුවනේ. අපිට ඒ මොහොතේ මේ දේ ඔළුවට එන්න ඕනේ. යම් කිසි වෙලාවක උදාහරණයකට හිතන්න සමතුලිතයි ප්‍රතික්‍රියා ලබ්ධිය අහලා තියෙනවා. ප්‍රතික්‍රියා ලබ්ධිය අහන්නේ මෙහෙම නෙවෙයි. අහන්නේ ප්‍රතික්‍රියා ලබ්ධිය සොයන්න කියලා නෙවෙයිනේ අහන්නේ. අපෙන් අහන්නේ මෙන්න මේ සාන්ද්‍ර ටික යදුවට පස්සේ මේකට සමතුලිතවට මොකක් වෙයිද? එතකොට ඔළුවට එන්න ඕනේ මේ ප්‍රතික්‍රියා ලබ්ධිය අහන්නේ කියලා. QC අහන්නේ කියලා. එතකොට ඒක කොහොමද ගන්න කියන එක අපි හුරු වෙන්න ඕනේ. එතකොට රචනා ප්‍රශ්න පත්‍ර පුහුණුවක් වෙන මේකේ ලියන්න. පත්‍ර පුහුණුව. ඊට පස්සේ අපි අනුමාන ප්‍රශ්න පත්‍ර කරන ගමන් තව දිනයක් දාලා අපි ෆුල් පේපර්ස් කතා කරන්න පටන් ගන්නවා. ෆුල් පේපර්ස් වල විශේෂ ප්‍රශ්න ටික ලයිව් කතා කරනවා. අනිත් ඒවාට මාකින් ස්කීම් දෙනවා. අනිත් දවසේ කරන එක මම කියන්නේ මේ එක දැරියක් සතියේ දවස් දෙකක් කරනවා. මේ පළවෙනි දිනේදී කරන එක මේ දෙවෙනි දිනේදී කරන එක. ජූලි මාසෙට දෙවෙනි දිනේ පටන් ගන්නවා. ෆුල් පේපර්ස් සහ ඒකේ මාකින් ෆුල් පේපර්ස් වල වැදගත් ඒවා ටික සාකච්ඡා කරනවා. ඕගොල්ලන්ට ලකුණුත් එක්ක. හරි ඒක තමයි වැදගත්කම. ලකුණුත් එක්ක මාකින් ස්කීම් එක ලබා දෙනවා. මාකින් ස්කීම් එක ලබා දෙනවා. ඒත් එක්කම මේ සෙකන්ඩ් ඩේ එකේ අපි සාමාන්‍යයෙන් ෆුල් පේපර්ස් මගේ ටාගට් එක තියෙන දැන්ට අපිට තියෙන මාස 4ත් එක්ක ලොකු ප්‍රමාණයක් ෆුල් පේපර්ස් කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි බලමු ෆුල් පේපර්ස් 10ක් 15ක් අතර ගාණක් කරන්න. හරි 10ක් 15ක් අතර ගාණක් කරන්න try කරමු. ඒත් එක්කම මේ දිනේම තව වැඩක් පටන් ගන්නවා. පාස් පේපර්ස් සාකච්ඡා කරන්න. පාස් පේපර්ස් ටිකත් අපි සාකච්ඡා කරමු. පාස් පේපර්ස් සාකච්ඡාව පටන් ගන්න. හරි පාස් පේපර්ස් සාකච්ඡාවක් කරනවා. සාමාන්‍යයෙන් අපි 2015 සිට 2020 දක්වා විභාග ප්‍රශ්නවල MCQ පේපර්ස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඒත් එක්කම රචනා ප්‍රශ්නවල වැදගත් කරුණු වැදගත් ප්‍රශ්න සෙට් එකම අපි මේකදී සාකච්ඡා කරනවා. එතකොට මේ විදිහට අපි වැඩ පිළිවෙලක් යටතේ මේක කරන්නේ. එක දවසක පැය 4මාරක්, තව දවසක පැය 4මාරක් ඕගොල්ලන්ට සතියට පැය 9ක් පේපර් ක්ලාස් එක තියෙනවා. පේපර් ක්ලාස් එකක් කියද්දී ගොඩක් ළමයි මේක තේරුම් ගන්නේ නැහැ. මේක වෙනම වැඩපිළිවෙලක්. තියරි පන්තියකට වඩා මම වුණත් මගේ පැත්තෙන් මහන්සියක් වෙන්න ඕනේ. තියරි පන්තියක් මෙච්චර මහන්සි නැහැ. තියරි පන්තියක් ආවා, තියරි ටික කරා. සමහරට පොතක් ගේන්නෙත් නැහැ. මම නිකන් කරලා ආවා. හැබැයි මේකට මගේ පැත්තෙන් ලොකු මහන්සියක් තියෙනවා. ඕගොල්ලෝගේ පැත්තෙන් මහන්සි වුණොත් මතක තියාගන්න F එක S එක C එක වෙයි. C එක S එක තියන් දැන්ට තියෙන දරුවා AB වලට යයි. ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් පන්තියක් වෙයි මේක. ඒක නිසා කැමති කට්ටිය ඉන්නවා නම් සහභාගී වෙන්න. සහ ඔයගොල්ලෝ පේපර් ක්ලාස් එකකට දැනට යනවා නම් ඒ පේපර් ක්ලාස් එක පිළිවෙලට කරන්න. සමහරවිට පේපර් ක්ලාස් එක ළමයි එන්නේ නැහැ. මේ පේපර් ක්ලාස් එක වැදගත්කම ගොඩක් වෙලා ළමයින්ට තේරෙන්නේ නැහැ. එතකොට මේ විදිහට මේ වැඩ ටික කරන්න. එහෙනම් අනිත් වීඩියෝ එකෙන් අපි හම්බෙමු.